නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තියම් සංඝං ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං අහං බන්තේ පාණාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත අහං බන්තේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තීනිමානි භික්ඛවේ සංකත ලක්ඛනානි කතමානි තීනි උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති තීනිමානි භික්ඛවේ අසංකත ලක්ඛනානි කතමානි තීනි උප්පාදෝ නපඤ්ඤායති වයෝ නපඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තං නපඤ්ඤායති තී සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ අවස්ථාවේ මේ පින්වතුන් ඊටාම වටිනා පින්කමක් සිද්ධ කරන අවස්ථාව විශේෂයෙන්ම ඥාති සංග්‍රහයක් සඳහා ඥාතීන් පින් දීමට ආරාධනා කළ පින්කමක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අස්වැසිල්ලක් සැනසීමක් කාටත් ලබා ගන්නට පුළුවන්. මේ ධර්ම දේශනාවකින් එය අහලා ඊයන්ම ජීවිතය සකස් කර ගන්න පුළුවන්. ඒ ඇසීමෙන් මේ ලෝකය අඳුන ගන්න පුළුවන්. ඒ නිසා විශාල ආනිසංස රාශියක් ලබා දෙන්නා වූ දෙයක් ධර්ම ශ්‍රවණය කරනවා කියන එක.
බණක් අහනකොට ඒ බණ කල්පනාවට භාජනය කරන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරා තං සුණාත සාදුකම් මනසිකරෝම කියලා. බණ හොඳට අහන්න, අහලා මෙනෙහි කරන්න කියලා. මේ ධර්මය අවබෝධ කරගත යුතු ධර්මයක්. ඒතර අපි දුකින් විහිසින් කනස්සල්ලේ මේ හැම එකකින්ම නිදහස් වෙන්න පුළුවන්. මේක විමුක්ති මාර්ග ධර්මයක්. ඒ නිසා අපිට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ ධර්මයේ විමුක්තිය වශයෙන් යුක්තයි. හරියට මහ මුහුද ලෝණ රසයෙන් යුක්තයි. ඒ කියන්නේ ලුණු රසයෙන් යුක්තයි. මහා මුහුදෙන් කොහෙන් දිවිගා ගත්තත් වතුර බිඳක් ඒක ලුණු රසයෙන් යුක්තයි. එතකොට බුදුදහමේ බුදුහාඳුරෝ දේශනා කරා විමුක්ති රසයෙන් යුක්තයි. විමුක්ති රසය කියලා කියන්නේ සැනසීමක් නිවීමක් කියන එක. විමුක්තිය කියන්නේ නිසා දුකෙන් නිදහස් වෙන මානසික සහනයක් වෙන සාමකාමී මාර්ගයක් මේක. ඒන් ලබන අවසාන ඉලක්කය තමයි විමුක්තිය කියන එක. නැත්නම් නිර්වාණය කියන එක. ඒ සියලුම දුකෙන් නිදහස් වූ තත්ත්වය. අපිට මනුෂ්‍යයර නොයේ දේවල් නොයේ කරදර විපත් මේ අපිට දකින්න තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ඉපදුනාම නොයේ જાති ලෙඩ දුක් ඇති වෙනවා. ඒ වගේම ටිකෙන් ටිකෙන් වයසටපත් වෙනවා. අවසානයේ මරණයටපත් වෙනවා. ඒ අතරතුර තවත් මේ දේවල් වලට මනුෂ්‍යයා භාජන ශාරීරික වේදනා ඇති වෙනවා. මානසික වේදනා ඇති වෙනවා. ඒ වගේම ප්‍රියයන්ගෙන් වෙන්වෙන්න සිද්ධ වෙනවා. අප්‍රිය අය සමග ඉක්වෙන්න සිද්ධ වෙනවා. කැමති දේවල් නොලැබෙනවා. මේ ආදි දහසක් දේවල් මනුෂ්‍යයාට ඇති වෙනවා. ඒක නිරන්තරයෙන්ම ඇති වෙනවා. කැමති වුණත් අකමැති වුණත් මේ දුක් දේවල් ඇති වෙනවා. එතකොට මේ සියලු දුක් වලින් නිදහස් වෙන්න බුදුරජාණන් වහන්සේ මාර්ගයක් පෙන්වලා දීලා තියෙනවා. මේ මාර්ගයේ යන නොයන එක වෙනම කරුණක්. මේ මාර්ගයේ කියන්නේ ගියොත් මේ සෑම දිනාටම ඒ නිවීම සැනසීම ලබා ගන්න පුළුවන්. මේ දුක්ඛ ස්කන්ධය කාටත් පොදු ධර්මතාවයක්. වයසට යනවා, ලිඩ වෙනවා, මරණයටපත් වෙනවා කියන කාටත් උරුම ධර්මයක්. එතකොට මේ ධර්ම වලින් පුද්ගලයාට නිදහස් වෙන්න ක්‍රමයක් තමයි බුදුහාඳුරෝ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒතකොට ඒකෙන් ඊටාම් පැහැදිලි බුදුහාඳුරෝ මහාන්සි වෙලා සාරා සංකල්ප ලක්ෂයක් පිරුම්ඩම් පුරලා කියලා අපි අහලා තියෙනවා. ඒතකොට මේසා දීර්ඝ කාලයක් තිස්සේ බුදුරජාණන් වහන්සේ මේ මහාන්සි වෙලා මේ හොයාගත්ත ධහම මොකද්ද? විමුක්ති මාර්ගය. ඒක විමුක්ති රසයෙන් යුක්තයි. එතකොට මේ ධහම. ඒ නිසා අපිට කාටත් සැනසීමක් සාමකාමී මානසික තත්ත්වයක් මේ ධර්මයේ තුලින් ගොඩනගා ගන්න පුළුවන්. හැබැයි ඒ ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ මේ ධර්මය අවබෝධ කරගත්තොත් ඒක කුමක්ද කියලා අඳුනාගත්තොත් තමයි. ඒ නිසා අපි ටිකක් උත්සාහ කරන්න ඕනේ මේ ධර්මය හඳුනා ගන්න. නැත්තම් බෞද්ධ වූ ධර්මයෙන් කෙනෙකුට මේ සැනසීම ලැබෙන්නේ නැහැ. බෞද්ධ කොච්චර ඉන්නවද සැනසීමක් නැතුව. නිසා මේ බෞද්ධයෝ අපි හැම දිනාම මේ සැනසීමෙන් ජීවිතය දිනා ගන්න නම් ආලෝකය හිත තුල ඇති කරගන්න මේ ධහම අවබෝධ කරගන්න වුණා වෙනවා. එම මාතෘකා කලේ මේ සංස්කාර ධර්ම වල ගති ලක්ෂණයක් නැත්නම් ඒකේ ස්වභාවයක් ප්‍රකාශ කරන්න. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කරපු සූත්‍ර ධර්මයක් ඒක. පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා මේ සංස්කාර කියන ධර්මවල ලක්ෂණ වගේක්. එතකොට සංස්කාර කියලා කියන්නේ මොනවද කියලා බලන්න ඕනේ. දැන් මේ පින්වතුන් මේ බිම ඉඳගෙන ඉන්නවා. එතකොට මනස කියන එක එහි මෙහි දුවමිනුත් තියෙනවා. ශරීරය කියන එක තැනක තියෙනවා. එතකොට මේවා එක එක ධර්ම. දැන් මේ ශරීරයට කියන රූප ධර්මයක් කියලා. ඒතර ධර්ම කියලා කියන්නේ කිසියම් ස්වභාවයකට. මනස කියන එක හිත කියන එක නාම ධර්මයක්. ඒතර අපි ධර්ම යුගලයක් පැහැදිලිවම අපිට පේන්න තියෙනවා. හිත කියන එක කොහේ තියෙනවද කියලා නිශ්චිතව පේන්නේ නැති වුණාට හිතක් කියලා එකක් තියෙනවා. ගතක් කියලා එකක් තියෙනවා. ඒක ඇස් වලට පේනවා. ගත.
දැන් මේ එක ධර්ම. ඒතකොට මේ ශරීරයයි මේ හිතයි ගත්තාම නොයෙකුත් දේවල් මේකට සිද්ධ වෙනවා. ශරීරය කුඩා කාලේ ඉඳන්ම ක්‍රමයෙන් වයසට යන එක කිසි කෙනෙකුට නවත්තන්නවත් බෑ. බෞද්ධ අබෞද්ධ කියලා නෑ. ඒක එහෙම යන එක. ඒක එක ධර්මයක්. ඒ අතරේ ලෙඩ හැදිනවා. ඕන කෙනෙකුට ලෙඩක් හැදිලා ඇති. එතකොට මේ ඒක එක ධර්මයක්. ඒකට කියනවා ව්‍යාධි ධම්ම කියලා. එතකොට දැන් බලන්න මේ ලෙඩවීම පව ධර්මයක් හැටියට පෙන්නන හැටි. ඊට පස්සේ වයසට යනවා. වයසට යන එක බුද්ධ ආගමේ හඳුන්වන්නේ ජරා ධම්ම කියලා. වයසට යෑම කියන්නේ. එතකොට මරණය කියන එක තව ධර්මයක්. මරණ ධර්ම කියලා කියනවා. එතකොට දැන් බලන්න ඒකට අපි අකමැති උනායි කියලා ඒකටත් භාජනය වෙනවා. එතකොට ඒකෙන් තේරෙනවා කැමැති ධර්ම තියෙනවා අකමැති ධර්ම තියෙනවා. හොඳ ධර්ම තියෙනවා නැත්නම් සුක්ල ධර්ම තියෙනවා කළු ධර්ම තියෙනවා. හොඳ නැති ඒවා තියෙනවා. එතකොට මේ ඒක තමයි ලෝකය කියලා කියන්නේ. එතකොට මේ ඔක්කොටම කියනවා සංස්කාර කියලා. මොකයි සංස්කාර කියලා කියන්නේ. එතකොට මම මාතෘකා කළේ සංස්කාර ධර්ම වල ලක්ෂණ වගේක් කියන්නේ. එතකොට මේ සංස්කාර කියලා කියන්නේ සකස් වෙච්ච ඒවා. දැන් බලන්න ශාරීරියේ සකස් වෙච්ච එක. හිත සකස් වෙවි යන එක. දැන් ශාරීරිය සකස් කර යන්න ඕන එක. ආහාර පාන එකට නිතරම දෙන්න ඕනේ. නැත්නම් ඒක තියෙන්නේ නැහැ. එතකොට මේක ඇදිලා තියෙන්නේ මාස් වලින්. ඇටකටු වගේ දේවල් කවුරුත් දන්නවා. මේ දන්නා දේවල් අපි නුවණින් දකින්න තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. නැත්නම් ලෙඩවීම කවුද නොදන්නේ? වයසටපත් වීම කවුද නොදන්නේ? මරණය කවුද නොදන්නේ? මේ දැනගන්න දේවල් නුවණින් දකින්න තමයි දුක්ඛ සත්‍යයක් පෙන්නලා තියෙන්නේ. ඒකට දුක්ඛ සත්‍ය, දුක්ඛ ආර්ය සත්‍ය නුවණින් දකින්න ඕනේ ධමයක් හැටියට යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් බලලා දකින්න ඕනේ ධමයක් හැටියට පෙන්නා. එතකොට තමයි සැනසීම ලැබෙන්නේ. නැත්නම් නිකම්ම අපි මේවා දැනගත්තයි කියලා සැනසීමක් ඉන්නේ නැහැ. ඒ නිසා බුදුදහම කියන්නේ මේ ස්වභාවිකම ධර්ම හොඳින් නුවණින් කල්පනා කරලා දුක නැති කරගන්න එක්තරා මාර්ගයක් පෙන්වනවා බුදුහාමුදුරේ. ඒක උතුම්ම වටිනා මාර්ගයක්. මේ මාර්ගය හොයාගන්න බුදුහාමුදුර ලොකු පරීක්ෂණයක් කරා. මේ පරීක්ෂණයට කියන්නේ ආර්ය පරීක්ෂණය කියලා. ආර්ය පරීක්ෂණ කියලා සූත්‍රයකුත් තියෙනවා. ඒ කාලේ මොකද කළේ? උතුම් පරීක්ෂණයක් නැත්නම් උතුම් ගවේෂණයක් බුදුහාමුදුරෝ මාලිගාවෙන් බැහැර වෙලා සිද්ධාර්ථ කුමාරයා ගිහිල්ලා හොයාගත් එක. දැන් මේ හොයාගත් එක අපි බලන්න මිනිස්සු ඒක අවබෝධ කරගන්න ඕනේ කියලා. අවබෝධ කරගන්නේ නැහැ. මිනිස්සු පන්සලට යනවා, මල පූජා කරනවා, සාදු කියනවා එනවා. ඒ තරමින් මේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. නිසා බුදුහාමුදුර මොකද්ද දේශනා කරේ කියලා බලන්න ඕනේ. එදා බුදුහාමුදුරෝ සිද්ධාර්ථ කුමාර කාලේ මේ අපි කවුරුත් අහලා තියෙනවා සතර පෙර නිමිති දැකලා කලකිරිලා ගියා කියලා. බලන්න සතර පෙර නිමිති මොකද්ද බලන්න. ලීලි, මහල්ලි, මලකඳ, සාපැවිත්ති. ඒතකොට මේ මුලින් කරුණු තුන දැක්කහම ජීවිතය ගැන බලන්න ඒක නිමිත්තක් කරගත්තා. දැන් අපි කොතෙක් දැකලා තියෙනවද ලෙඩ, කොතෙක් දැකලා ඉන්නවද වයසට මිනිස්සු, කොතෙක් දැකලා තියෙනවද මරණ. අපි අවබෝධ කරගන්න තුරු මේ බුදුදහම අවබෝධ කරගන්න බෑ. ඒ නිසා අපේ ජීවිතේට ඒක ආරෝපණය කරලා බලන්න ඕන. අපිත් ඒ වෙන සුළුයි. එහෙමනම් මේක නැවතත් මේ සස්සට ලැබෙනවා නැත්නම් මේකම නම් අපේ ජීවිතේ. ඉතින් අපි මේකෙන් ගැලවෙන්න බලන්න. ඒ ගැලවෙන්න මාර්ගයක් තමයි බුදුහාමුදුර දේශනා කරේ. ඒක ඉතා උතුම් එකක් ඒක. කෙනෙකුට ඉතින් පුළුවන් කොහොමද ඉතින් ගැලවෙන්නේ කියලා. ඒ ගැලවෙන්න පුළුවන් ක්‍රමයක් තමයි ඉච්ඡර මහන්සි වෙලා දුක් විඳලා බුදුහාමුදුර අවබෝධ කරගත්තේ. අන්න ඒ අවබෝධය අපි තුලින් තියෙන්න ඕනේ. එහෙනම් අපිත් ඒක කොහොමද අවබෝධ කරගන්නේ කියලායි ධහම බලන්න ඕනේ. එතකොට තමයි ධහමෙන් ප්‍රයෝජනයක් අපිට ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ දේවල් වල මේ සුභාල. දැන් මම කලින් සඳහන් කළා සංස්කාර ධර්ම කියලා වචනය. ඒතකොට සංස්කාර කියලා කියන්නේ සකස් වෙන දේවල්, සකස් කරන දේවල්. දැන් මේ පින්වතුන් හැම දිනාගෙම ශරීරෙ හිමයි කියලා මං කිව්වා. කාගෙත් එමයයි, හිතත් එමයයි, ඒ වගේ ඇඳුම් පැළඳුම්ත් එමයයි, ගෙවල් දොරවලුත් එමයයි, ගහකොළත් එමයයි. මේ හැම එකම සකස් වෙවි පවතින ආවු දේවල්. ඒවා ඒ වගේ ලක්ෂණ තුනක් තියෙනවා බුදුහන්තුරු දේශනා කරා. උප්පාදෝ පඤ්ඤායති. ඒකදී පණවන්න පුළුවන් ඒ වගේ හට ගැනීමක් තියෙනවා. ඉපදීමක් තියෙනවා. දැන් මිනිස්සුන් නම් ඉපදිනවා. සතෙක් වුණත් ඉපදිනවා. ගියක් දොරක් වුණත් මුලදී ඒක හරි ගස්සගෙන gadul බැඳලා හරි ගස්සගන්න එකක්. ඒතකොට හට ගැනීමක් තියෙනවා. ආරම්භයක් තියෙනවා. ඉරහඳ පවා සුභාධර්මයෙන් හරි හට ගැනීච්ච ඒවා. ඒක සදාකාලික තිබ්බේව නෙවෙයි. ඒවා හට ගැනීච්ච දේවල්. ඒතකොට ඒ වගේ වයෝ පඤ්ඤායත. ඒතකොට ඒකේ නැතිවීමකුත් තියෙනවා. දැන් බලන්න ඉපදුනොත් මැරෙනවාමයි.
හටගත්ත දේ විනාශ වෙනවා. දැන් රජ කාලේ අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේදී රජමාලිගා හදලා තියෙන ඒ රජුරුගොල්ලෝ දැන් ඒ පොළොන්නරුවට අනුරාධපුරයට ගියාපුවම ඒ රජමාලිගා දකින්න නෑ. ඒ වගේ මොනවද දැන් දකින්නේ? නටමුන් පිටින්. එතකොට ඒවා නෂ්ටාවශේෂ පේන්නේ. ඒතර ඒවා විනාශීකරපත් වෙලා. එහෙනම් ඒවා හට ගන්නකොට එහෙම තිබ්බේ නෑ. හොඳ ලස්සනට තිබ්බා. ඒතකොට මේ විනාශය එක සැරේ වෙන එක නේ ක්‍රමයෙන් වෙනවා. ඒ නිසා කිව්වා තිත්තස්ස අඤ්ඤතත්තම් පඤ්ඤාති. මේ උපත තියෙනවා නැතිවීම තියෙනවා. ඒ අතර කාලය තුල මේවා හිමින් වෙනස් වෙනවා පේනවා. ඔන්න සංස්කාර ධර්ම වල ලක්ෂණ. ඇයි මේ ලක්ෂණ අපි දැනගන්න ඕනන්නේ? මේ ලක්ෂණ දැනගත්තාම දුක් නැති කරගන්න පුළුවන් කියලා. ඒක තවත් ක්‍රමයක්. ඒ නිසා අපි දැන් බුදුහාමුදුරේ දේශනාවට අනුකූලව අපි බලන්න ඕන ලෝකයේ දිහා සංස්කාර ධර්ම වල ස්වභාවය. එතකොට මේ වගේ වෙනස් වෙන ස්වභාවයක් සහ නැතිවීමේ ස්වභාවයක් තියෙනවා. එතකොට ලෝකය ඒ විදිහට දැනගත්තාම දෙයක් නැති වුණයි කියලා දුකක් ඇති වෙන්නේ නැහැ. මොකද ඒක ලෝක ස්වභාවයක් කියලා අපි නුවණින් නැවත මෙනෙහි කරලා අඳුනාගෙන තියෙන නිසා. ඒතකොට යන්තම් දැනුමක් බෑ. ඒක හොඳට නුවණට අහු කරගන්න ඕනේ. ඒතකොට සෑම ලෝකේ සිදුවීමක් හැම දෙයක්ම බැලුවාම ලෝකේ පුරාම රට රාජ්‍යයන් ගත්තත් පරිසරය ගත්තත් සමාජීය ජීවන පැවැත්ම ගත්තා මේ ඔක්කොම වෙනස් වෙවි යන. ඒ නිසානේ සමහර වයසකයි කියන්නේ ඒ කාලේ වගේ නෙවෙයි දැන් මේ කාලෙක කියන්නේ ඒක. ඒකට පශ්චාත්තාප වෙන්න ඕනේ නැහැ. කොයි කාලෙත් එහෙම තමයි. මේ කාලෙට වඩා අය ඉස්සරහදී තවත් වෙනස් කාලයක් එනවා. වෙනස් විදියට මිනිස්සු හිතනවා ජීවත් වෙනවා කටයුතු කරනවා නෙවෙයි දේවල්. අධ්‍යාපනික පැත්තෙන් බැලුවොත් එහෙමයි විද්‍යා තාක්ෂණික පැත්තෙන් බැලුවොත් එහෙමයි සංස්කෘතිය පැත්තෙන් බැලුවා හැමදේම එහෙම තියෙනවා. ඉතින් එහෙම ලෝකයක් තුල වෙනස් නොවි තබා ගන්න ක්‍රමයක් නැහැ. එතකොට මේ දැනුම දැන් කොහෙද යන්නේ? දැන් බුදුහාමුදුරුවෝ ආයේ දේශනා කරනවා තීනිමානි බික්කවේ අසංකත ලක්ෂණානි. ඔන්න අසංස්කාර කියලා ධර්මයක් තියෙනවා. ඒක තමයි අපි පහදා ගන්න ඕනේ. ඒ අසංකාර ධර්ම. ඒක දැන් සංස්කාර ගැනයි මම කලින් සඳහන් කළේ. මේ ශරීරයේ ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල්, මහා පොළොව, ඉරහඳ මේවා සංස්කාර ධර්ම. සකස් වෙච්ච ඒවා. දැන් බුදුහාමුදුරුවෝ කියන අසංකාර ධර්මයක් තියෙනවා. ඒක මිනිසුන්ට පේන්නේ නැහැ. සංකාර ධර්මම හරි ගස්සලා සැනසීමක් උපදවා ගන්න නොවේ දේවල් කරනවා. භෞතික දේවල්ම කරනවා. භෞතික සම්පත්ම හොයනවා. ඒ කියන්නේ සංස්කාර ධර්ම වලින්ම නිට්ටියව තියාගන්න හිතනවා. දරුවෝ නිශ්චිතව තියාගන්න හිතනවා. මේ විදිහට වෙනස් නොවි තියාගන්න හිතනවා. හැමදේම ශරීරයත් වෙනස් නොවි තියාගන්න හිතනවා. වයසට යනවා ක්‍රමයෙන් ශරීරය පුළුවන් තරම් බේත් කළා හරි හොඳට තියාගන්න ස්ථිරව බලනවා. ඉතින් දැන් මේවා බැරි වෙනවනේ. බැරි වුණාට ඒ වගේම හොයන්නේ. බුදුහාමුදුරු දැන් හොයාගෙන තියෙනවා අසංකාර ධර්මයක් තියෙනවා. සංස්කාර නොවන ධර්මයක් තියෙනවා. දැන් ඒක මොකද්ද කියලා බලන්න ඕනේ. තීනිමානි බික්කවේ අසංකත ලක්ෂණානි කතමානි තීනි. ඕන් අසංකාර ධර්ම වල ලක්ෂණ. උප්පාදෝ නපඤ්ඤාති. ඉපදීමක් නැහැ. වයෝ නපඤ්ඤාති. නැතිවීමකුත් නැහැ. තිතස්ස අඤ්ඤතත්තං නපඤ්ඤාති. විනාශ වීම දකින්නත් නැහැ. ඔන්න එහෙම එකක් බුදුහාමුදුරෝ හොයලා තියෙනවා. එතකොට ඒකට තමයි ඔය නිබ්බාන කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. නිර්වාණය කියලා කියන්නේ නිවන් කියලා කියන්නේ ඒක. දැන් එතකොට කොහේ තියෙන එකක්ද? ඈත තියෙන එකක්ද? මරුණාට පස්සේ පරලෝ තියෙන එකක්ද? කොහෙද කියලා අපි ඒක බලන්න ඕනේ එහෙමනම්. බුදුහාමුදුරෝ දැන් දේශනා කරන්නේ අසංකාර කියලා ධර්මයක් තියෙනවා කියලා. දැන් එතකොට ඒක බුදුහාමුදුරෝ තියෙන තැන කියනවා. ව්‍යාමමත්ත කලෙබරි. මේ බඹයක් පමණ ශරීරයේ මේක තියෙනවා කියලාත් කියනවා. ඒ බඹයක් පමණ ශරීරයේ දුක තියෙනවා කියලාත් කියනවා. එතකොට දැන් පැහැදිලි මේ බඹයක් විතර මේ ශරීරය තුලම දුක තියෙනවා. ඒක නම් අපිට පේනවනේ විටින් කැක්කුම් අරවා මේවා එනකොට මේ ශරීරය දුකයි වගේ පේනවා. දැන් මේකෙම තමයි නිවනක් තියෙන්නේ. එහෙමනම් ඊටාම පැහැදිලි මේක මරුණාට පස්සේ අවබෝධ කරගන්න බෑ. ශරීරේ පණ තියද්දි තමයි අවබෝධ කරගන්න ඕනේ මේකෙම තියෙන එක. ඉතින් ඒක ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් අවබෝධ කරගත හැකිව තියෙන බව බුදුහාමුදුරු ප්‍රකාශ කරනවා මාර්ගයක් තියෙන අවබෝධ කරගන්න කියලා. දැන් ඒතකොට අසංකාර ධර්මයේ උපතත් නැහැ, නැතිවීමකුත් නැහැ, වෙනස් වීමකුත් නැහැ. ඉතින් සදාකාලික සැනසීමක ඉන්න පුළුවන්. බුදුහාමුදුරු ඒක විඳ හැටි විස්තර කරනවා. අහෝ සැපං අහෝ සුඛං කියලා. ඒ කියන්නේ අහෝ සැපයි කියලා.
එච්චර වර්ණනා කරපු එකක් ඔය අසංකාර ධර්ම. ඒකට බුදුහාමුදුරන්ට ඒක අහු වුණා. හිතෙන් ඒක දැකගත්තා ඒක. එතකොට දැන් අපි බලන්න කොහොමද ඒක අඳුනගන්නේ කියලා. එතකොට දුකක් නැතුව ඉන්න පුළුවන් ක්‍රමයක් හැටියට පෙන්නලා දීලා තියෙනවා. දැන් මේ පින්තුන් අහලා තියෙනවා බුදුහාමුදුරන්ගේ කාලේ කතා විසාකාව අනේ පිට සිටුතුමාගේ කිය ශ්‍රද්ධාවන්ත දායක පින්තුන් හිටියා. ඒ බොහොම ගෘහ ජීවිතේ බොහොම සැප සම්පත් තියාගෙන හිටියේ කට්ටිය. ධනිය විශාල වශයෙන් තිබ්බා. කෝටි ගාණක් ධනිය පන්සල් හදන්නත් වියදම් කරලා තියෙනවා. පූර්වාරාම, ජේතවනාරාමයේ මැදුවේ. එතකොට ඒගොල්ලන්ට විශාල ධනියකුත් තිබ්බා. අර අසංකාර ධර්මයක් හැබැයි අවබෝධ කරගෙනත් තිබ්බා. දැන් ඒකට තේරෙන එක ගිහිව ඉඳලා වුණා පුළුවන් බව. ගිහිව වුණත් භෞතික සම්පත් තියාගෙනත් ඒ අසංකාර ධර්මය අඳුනගත්තයි කියලා ඒතර විතාම පැහැදිලි. ඒ කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල ලබාගෙන තිබුණා ওই විසාකාව කියන තැනැත්තියත් ඒ වගේම අනේපිඩු සිටුතුමත්. ඒතර අනේපිඩු සිටුමාට දරුවොත් හිටයි දරුවොත් එහෙම අවබෝධ කරගෙන තිබ්බා. එක දරුවෙක් බණ අහන්න වැඩි කැමති උන්නේ. දැන් කාලේ සමහර දරුවෝ ඉන්නවනේ. නමුත් උපායෙන් එයාට බණින්න නැතුව වෙන සල්ලි දෙන්නම් මුදල් දෙන්නම් කියලා කවණු දෙන්නම් කියලා බණ අහන්න යවල බුදුහාමුදුරු ළඟ බණ අහලා එයා පෑදිලා කොහොම හරි යත් සෝවාන්. පස්සේ එයා මහාන වෙලා රහත් වුණා. ඒතකොට දැන් අසංකාර ධර්මය තම මේ අවබෝධ කරගන්න. සෝවාන් වෙනවා කියන්නේ ඒකයි. ඒතකොට අසංකාර ධර්මය ශරීරය තුලින් අඳුනගෙන තියෙනවා. ඒතකොට ඒ තේරෙන ඒක ඔක්කොම මැරින්න ඉස්සෙල්ලා කරගත්ත වැඩ. දැන් බොහෝ දිනෙක හිතනවා මේ මැරුණාට පස්සේ නිවන් දැප ලැබියෝ කියේම කියනවා. එහෙම කිව්වට මේක ලැබා ගන්න ඕනේ පණ තියෙද්දි ජීවිතුන් අතර ඉඳද්දි කියන සංකල්පේ මිනිස්සුන්ට තාම ඇවිල්ලා නැහැ. දුකක් කියලා අපිට පේන්න තියෙනවා නම් දුකෙන් නිදහස් වීම මේ ජීවිතේදී ලබන්න ඕනේ. මේ ජීවිතේදී නැතුව වෙන ජීවිතයකට ඒක දාන්න හොඳ නැහැ. නිසා මේ ජීවිතේදී අපිට ප්‍රශ්න තියෙනවා නම් දුක තියෙනවා නම් කරදර තියෙනවා නම් කම්කටොළු තියෙනවා නම් අසහනය තියෙනවා නම් ඔක්කොම නැති කරගත යුත්තේ මේ ජීවිතේ. කො නැති කර ගන්න මාර්ගයවත් ආයුත්තේ මේ ජීවිතේදී. ඒකයි බුදුබණ අපි අවබෝධ කරගන්න ඕනේ, අඳුනා ගන්න ඕනේ කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් අසංකාර ධර්මයක් දේශනා කළා. ඉතින් මහණෙනි මෙහිම අසංකාර ධර්මයක් නොතිබ්බනම් අපිට මේ දුකෙන් ගැලවෙන්න බෑ කියලා කිව්වා. ඉතින් වාසනාවට වගේ අසංකාර ධර්මයක් තියෙන නිසා මේ දුක් වලින් නිදහස් වෙන්න පුළුවන් කියලා පෙන්වලා දීලා තියෙනවා. ඒකට මාර්ගයකුත් තියෙනවා. දැන් අපි මේ මාර්ගය මොකද්ද? මේ අසංකාර ධර්මයේ මොකද්ද කියලා තවදුරටත් බලමු. දැන් බලන්න අපිට ශරීරය ගැන පොඩ්ඩක් හිතන්න. අපිට දැන් පේන දේවල් වලින් අපි පටන් ගමු. ශරීරය ගැන හිතපුවාම අපිට පේනවා මේ ශරීරය පුංචි පුංචි කොටස් වල මේ ඒකේ තියෙන දේවල් වටිනාකමක් යුක්ත දේවල් නෙමෙයි තියෙන්නේ. හැට කටු නහර මස් වගේ දේවල් බව ඕනෑ කෙනෙකුට පේන. එතකොට දැන් මේ දේවල් අපි වටිනාකමකින් ඔසවාගෙන හෝ මම කියලා අල්ලාගෙන හෝ අපි ඉඳීම එච්චර සතුටුදායක ක්‍රමයක් නෙවෙයි හැටියට තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. මේ ශරීර විදියට හඳුනා ගන්න. ඒ නිසා කොටස් කරලා බලන්නත් උගන්වනවා. ඒක අපි පැත්තකින් තියමුකෝ. දැන් අපි බලමු ශරීරයේ එහෙම එකක්. බලන්න කුඩා කාලයක් අපිට තිබුණා. ඒ කුඩා කාලේ ක්‍රමයෙන් තරුණ කාලය ඇවිල්ලා දැන් ක්‍රමයෙන් වයසට යන තත්වයකට ওই ශරීරයපත් වෙවි යනවා. මේක කිසි කෙනෙකුට පාලනය කරගන්න බෑ. නවත්තා ගන්න බෑ. ඒකට තල්ලු වෙලා යනවා. ඉතින් ඒක අවුරුදු 60, 70, 80 අමාරුවෙන් 90, 100 ඉතින් තියා සමහරවිට කලාතුරකින් එක්කෙනෙක් දෙන්නේ කිව්වා. එච්චරයි ජීවිතේ තියෙන්නේ. ඊ කාලය තුල නොයි දේවල් කරනවා මේක පෝෂණය කරන්න සහ නඩත්තු කරන්න. ආහාර පාන දෙන්නේ. ඒකට ආහාර පාන හොයාගන්න තමයි රැකී ආරක්ෂා කරන්නේ. සමහර රැකී රත්තාට මාංශ වෙනවා. මේ මොකටද කියලාවත් මාංශ වෙන්නේ නැහැ. ඒක යන්ත්‍රයක් වගේ ඒකට වැටිලා ඉන්නවා. මේ ජීවිතයක් ගෙනියන්න කන්න බොන්න කියන සාමාන්‍යයෙන් දැනගත්තට ඒක නුවණින් බලන්නේ නැති නිසා රැකියාවට මිඩංගු කරන ජීවිතේ. එහෙම හොඳ නැහැ. ඒක විවේකව ජීවිතයක් ගැන බලන්න ඕනේ. රැකියාව තියෙන්නේ මොකද? සල්ලි හොයන්න. සල්ලි ඕනෙන්නේ මොකද? ආහාර පාන ගන්න, සාගිවල් දුරවල් හදා ගන්න. ඒක මොකටද? නැත්නම් මේක නඩත්තු කරන්න. ගියේ මොකටද? ශරීරය නිකන් තියන්න බෑ. වහලක් නැතුව තිමි මේක දාන්න බෑ. නිසා මේක ආරක්ෂා කරන්න ඕනේ. එතකොට ඇඳම් පුටු මොකටද? ඒවා ආරක්ෂා කරන ශරීරය තියෙන.
නිකම්ම තියලා තියන්න බෑ. ඒතකොට ඒම ආරක්ෂා කර කර මේ යන ශරීරයෙන් වයසට යනකොට හොදක් කරන්නෙත් නෑ. ඉන්දින අමාරුකම් ඇති කරනවා. ඒතර අකමැති වුණත් ඒ දැනටම තල්ලු වෙනවා. ඒස බුදුරජාණන් වහන්සේ දේශනා කරා මෙන්න මෙහෙම දුකක් මිනිස්යාට තියෙනවා. යම් පිට්ඨන් නලබති තම්පි දුක්ඛ. තමා කැමති දේ මොකද? ඒ නොලැබීමේ දුකක් තියෙනවා මිනිස්යාට. තමා කැමති නිරෝගීව වැඩි වාය ආශේ විදිහටම නිකන් ජරා ජීර්ණ ශරීරයක් වෙන්නේ නැතුව තියාගන්න. නමුත් එහෙම වෙන්නේ නැතුව යනවා. ඒස තමයි කෙනෙක් මරණයටපත් වෙන්නේ. එතකොට අපාතරින් ඒ පුද්ගලයා නැති වෙනවා. නමුත් හිත කියන එක වෙනම කතා කරන්න ඕනේ. ශරීරයට වෙන උරුමයයි මම කිව්වේ. එතකොට මිනිස්සු ඇදිලා තියෙන අන්තිම ඛේද වාචකින් ඉවර වෙන්න. බලන්න කැමති වුණත් අකමැති වුණත් වෙනදී. ඒතකොට හැම මිනිස්සාටම මේ ඛේද වාචකින් ඉවර වෙන්න හදලා තියෙනවා. ඉතින් අපි කොච්චර දියුණුවා රැකී ආරක්ෂා වලින් කොච්චර දියුණුවා නිලතල වලින් කොච්චර දියුණුවා කොච්චර බලයක් ලබාගෙන හිටියද අන්තිමට ඉවර කරලා තියෙන්නේ කවුද ඉවර කරලා තියෙන්නේ? බුද්ධ ආගම ඉවර කරලා තියෙනවා. නෑ සුභා ධර්මයෙන් ඉවර කරලා තියෙන්නේ ඛේද වාචකයෙන්. දැන් අපි ඒක අකමැති වුණාට සත්‍ය ඒක නම් අපි ඒක අඳුනාගෙන ජීවත් වෙන්න බලන්න. එතකොට දුකක් නැතුව හිටියයි. ওই දුකක් නැතුව ඉන්න බුදුහාඳුරෝ කියන්නේ ලෝකේ හරියට අඳුනන්න කියලා. අන්න ඒක. එතකොට මේ කරුණ මුල් කරගෙන අපිට එක පැත්තකින් ශරීරය ගැන එහෙම හිතුවේ. දැන් හිත බලන්න. හිත උදේ ඉඳන් රෑ වෙනකන් නිින්ද යනකම්ම මේක මොනවා හරි කල්පනා කර කර ඉන්න එකක් හිත කියන්නේ. කල්පනා කරන එකට බුදුදහමේ වචනයක් තියෙනවා විතක්ක කියලා. විතර්ක කරමින් ඉන්නේ. එතකොට උදේ නැගිට්ටාම එතනින් අපි නොඑක් දේවල් හිතට එන දේවල් කරනවා කටයුතු. ඊට පස්සේ කරන්නම අපිට යෙදිලා තියෙන ඒවාට කරනවා. රැකී ආරක්ෂා කරන අය ඉස්කෝලේ යන අය ඉස්කෝලේ යනවම කරනවා. ඒකලවන් රෑ වෙනකොට ඒවා ටික නවත්තලා ගෙදර ඇවිල්ලා ඉතින් එහෙම ගිහලා ඔන්න නිදා ගන්නවා. ඊට පස්සේ නිින්ද යනකොත් එක එක කල්පනා එනවා. ඊට පස්සේ නිින්ද ගියාපම ඔන්න මොකවත් නැතුව යනවා. දැන් හිතක් නැතුව යන්නේ. ඒ හිත නිකම්ම තියෙන හීනයක් වසමාරට පෙරෙන්නේ නැති ස්වභාවයකටපත් වෙනවා. ඒක සුභා ධර්මයෙන් දිනු දායාද. අපි ඉතලාම ගන්නව නෙවෙයි. ඒත් නිින්ද කියලා එකක් අපිට ලැබෙනවා. දැන් මේ නිින්දෙදී බුදුදහම අනුව කියනවා නම් අර මෞකුස තුල ඉස්සරෝම ආපු විඥාණය සමාන විඥානයක තමයි තියෙන්නේ. මෞකුස තුල ඉස්සරෝම අපි හිතට කියනවා පටිසන්ධි විඥානය කියලා. ආන්ගේ විඥානය තමයි ওই භවංගගත වෙලා නැත්නම් ওই නිින්දෙදි ලැබෙන්නේ. ඒක නිින්ද මොකවත් දැනෙන්නේ නැති එක. කිසි දෙයක් දැනෙන්නේ නැහැ. අපි මෞකුස තුල තියෙනකොට අත්පායවත් මොකවත් නැහැනේ. පුංචිනේ ශෛලයක්නේ. ඒතකොට එතන තිබ්බ හිත මොකක්ද? ඒක තමයි ওই නිින්දෙදිත් ලැබෙන්නේ අපිට. ඒකෙදී ඔය හිත මොකවත් දැනෙන්නේ නැතුව ලෝකෙත් දැනෙන්නේ නැතුව කොහේ ඉන්නවදවත් දැනෙන්නේ නැහැ. නිින්දෙදී එහෙම තියෙනවා. ඊට පස්සේ ඔන්න අවදි වුණොත් තැන ඉඳන් ඉතින් එයාට තියෙන කටයුතු නොයේ දේවල් කර කර ඉතින් ආයෙත් ප්‍රශ්න වලට මැදි වෙවි. ඉතින් දින ගත කරනවා. රැකී ආරක්ෂා කරන කෙනෙක් සමුදා වැඩට යනවා, අඟහරුවාදත් යනවා. ඉතින් ඔහොමම යනවා. සෙනසුරාදාරි ඉදයි සමාජෙට නිමාඩු වෙනවා. ඉතින් ඔහොමම ජීවිතේ යනවා කියලා මේ ඔහොම යනවා. දැන් අපි බලන්න ඕනේ මේක මෙහිමනම් මේක මෙහිම යනවා නම් අපි මේක අඳුනාගෙන අවබෝධ කරගත්තොත් සැනසෙල්ලෙන් ඉන්න පුළුවන් කියලා බුදුදහම උගන්වන හින්දා අපි බුදුදහමෙන් මේ ලබා ගන්න ඕනේ මේ අවබෝධය. එතකොට අපිට දුකක් නැතුව මේ ගත කරන කාලේ ඉන්න පුළුවන්. දුක් අඩු කරගෙන හරි ඉන්න පුළුවන්. නිසා හැම පැත්තෙම ලෝකෙ දිහා බලපුවම පේන මිනිස්සු තියා ළමයි පොඩි අය වුණත් අසහනකාරී තත්ත්වවලින් පීඩා විඳින බව පේනවා. ඉගෙනීමට ගියත් නොයෙකුත් පන්ති නිසා හෝ ඉගෙන ගැනීම සම්බන්ධව විෂය මාලා අරවා මේවා විභාග නොයේ දේවල් ළමයාට උනත් පුංචි ළමයාගේ මනසට උනත් දැන් බලපාන. ශිෂ්‍යත්ව අරවා මේවා. ඒතර එහෙම අධ්‍යාපනයෙන් පවා තෙහිට්ටුව එන විදිහකට හැරි ගැස්සිලා තියෙන ලෝකේ දැන්. අධ්‍යාපනය කියන්නේ හොඳ දෙයක්. ඒක උනත් මේ පැත්තෙන් පවා පීඩන එන ඇටියට හදන. ඒතර ලොකු අයට ඉතින් නොයෙකුත් ඒවා. ඒතකොට දැන් මේ පීඩන වලින් නිදහස් වෙන්න නම් මුදල් වලට බෑ කියන දැනුම අපි ලබා ගන්න ඕන. මුදල් වලින්ම බැරි බව තමයි සිද්ධාර්ථ කුමාරයා හොඳ ආදර්ශයකින් දුන්නේ. ගෙදර ඉඳලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ කියලා කැලේට ගිහිල්ලා හොයාගත්තේ. ඒතකොට භෞතික ධනෙින්ම සැනසීමක් නැති බව අපි නුනින් ඉස්සෙල්ලා කල්පනා කරන්න. ඒකෙන් අදහස් වෙන්නේ ධනිය උපයන්න එපා කියලා මහන්සි වෙලා ඒක කරන්න ඕන. මහන්සි වෙලා උත්සාහය උත්තාන සම්පදා ගැන බොහොම මහන්සි වෙලා ඒක කරන අතර ඒකින්ම සැනසීමක් නැහැ කියලා දහමින් හොයාගන්න ඕනේ. ඒකට දහම බලන්න ඕනේ මොකද්ද මේ ධර්මය කොහොමද අවබෝධ කරගන්නේ කියලා.
දැන් මම සඳහන් කළේ ඒතර අසංකාර ධර්මයක් තියෙනවා සංස්කාර ධර්ම තියෙනවා. මේ දෙක. සංස්කාර ධර්ම අපිට පේනවා කෙලිම. අසංකාර ධර්මය දා අවබෝධ කරගන්න ඕනේ. ගැඹුරු තමයි අවබෝධ කරගන්න. ඒක තමයි දුක් නැති වෙන්නේ. ඒක තමයි හරය. ජීවිතේ ලබා ගන්න තියෙන උත්තරීතම දේ. ඒ සඳහා මේ මාර්ගයවත් අනුගමනය කරන්න ඕනේ. ලැබුණා හරි නොලැබුණා හරි මාර්ගයටවත් ප්‍රවිෂ්ඨ වෙන්න ඕනේ. එතකොට සැනසීමේ මාර්ගයක් ඉඳ ඒ කාලේ සැනසෙන්න පුළුවන්. එතකොට ඒකෙන් තියෙන නිවන නොලැබුණා නිවන මගත් සැනසීලි දායක මාර්ගය. එතකොට දැන් අපි ඒක කොහොමද අඳුනගන්නේ? කොහොමද බලන්නේ කියන කාරණේ මත තමයි ඒක අඳුනා ගැනීම වෙන්නේ. ඒ කියන්නේ අපිට ජීවිතය සම්බන්ධව හොඳ නිෂ්කලංක නැත්නම් නිදහස් බලන්න දවසේ හෝ යම්කිසි වෙලාවක් තියෙන්න ඕනේ. ජීවිතයක් ගැන බලන්න. මේ යන රැල්ලම නැතුව ලෝකේ යන දිහාම නැතුව පොඩ්ඩක් ජීවිතය ගැන බලන්න වෙලාවක් ගන්න ඕනේ. එහෙම ගන්න කල්පනාවට කියනවා නෙක්ඛම්ම කල්පනාව කියලා. දැන් ඒතන මාර්ගයක් තියෙනවා. සම්මා දිට්ඨි කියලා කියන. මේ මාර්ගයේ පළවෙනි දැක්ම ඕනේ. මොකද දුකයි කියලා අඳුනා ගන්න ඕනේ. නුවණින්. ඊට පස්සේ මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා නැත්තම් නිදහස් වෙන්න ඕනේ කියලා ලබා ගන්න ඕනේ. මේ දුකට හේතුවක් තියෙනවනේ. ඒ හේතුව මොකක් හරි අඳුනා ගන්න ඕනේ. තෘෂ්ණාව කියලා කියන්නේ ඉතින් එහෙම අපිට පේනවාද කියලා අඳුනා ගන්න ඕනේ. දුකට හේතුව තණ්හාව කිය තරමින් ඒකද කියලා තමුන්ගේ හිතට වැටෙන්නේ නිසා අඳුනා ගන්න. ඇත්තේ මේකද කියලා. එහෙම අඳුනාගෙන නිවනක් ගැන අඳුනා ගන්න ඕනේ. නිවනට යන පාරක් අඳුනනවා. ඔකට කියන සම්මා දිට්ඨි කියලා. එතකොට මේ යහපත් දැක්මක් ඕනේ. ඒ කියන්නේ මුදල් වලින්ම සැනසීමක් නැහැ කියලා දැක්මක් ඕනේ. එහෙම දැක්මක් නැත්තම් මේ දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. අන්න ඒක. ඊළඟට යහපත් වූ කල්පනා හිතට ඇති කරගන්න ඕනේ. ඒක කල්පනාවක් තමයි අර මම කලින් සඳහන් කළ විවේකයක් ගන්න. දවසේ ටික වෙලාවක් හෝ යම් කිසි විවේකයක් හිතට ගන්න ඕනේ. වැඩවලම යෙදින් නැතුව. ඒකට කියනවා නෙක්ඛම්ම කල්පනාව කියලා. ඒක හොඳ කල්පනාවක්. ඊළඟට හිතට කෝපාදී දේවල් නැතුව මේ තරහ ගන්න නැති හිත ඒ කල්පනා ඇති කර ගන්න ඕනේ. ඒකට කියන්නේ අව්‍යාපාද කල්පනාව. තරහිත ගන්න සමහර තරහෙන් වෙනින් තියාට දැන් රීමක් වෙන්නේ නැහැ. ඒස තරහිත ගන්න නැති වෙන මෛත්‍රී භාවනාව පුරුදු කළා හරි තරහිත නිමා ගන්න. සමහරවිට හිංසා කරන හිත තියෙන. අනුන්ට කරදර කරන හිත තියෙන. ඒවට කියනවා හිංසක හිත. එහෙම නැතුව කරුණා හිත ඇති කර ගන්න ඕන. අවිහිංසා හිත කියන. මෙන්න මේක හොඳ කල්පනා වගේක් මේක. මිනිස්සුන්ට කරන්න පුළුවන් එකක්. දැන් සත්තුන්ට නම් ඒ සතා ජීවත් වෙන විදිහට ජීවත් වෙන එක දිනු කරගන්න බෑනේ. උන්ගේ හිත. නමුත් මිනිස්සුන්ට පුළුවන් හොඳ එකක් නික්කම්ම කල්පනාව. ඒ කියන්නේ නික්මීමේ කල්පනාව. ඒ කියන්නේ මේ දුක් වලින් නිදහස් වෙන්න ඕනේ කියලා කල්පනාව. සමහරව මේ කල්පනාව තිබුණා දුක් වලින් නිදහස් වෙන්න යන්න ගමන් මාර්ග එක එක ඒවා. දුකින් දැන් මිනිස්සුන්ට දැනෙනවා දුක කියලා. දුකෙන් නිදහස් වෙන්න දාන ඔය දේවල් මිනිස්සු කරන්නේ. දැන් බුද්ධ ආගම අනුව කියනවා දුකෙන් නිදහස් වෙන්න මේ කල්පනා තුනක් ඇති කර ගන්න ඕනේ. එකක් ටිකක් විවේක ගන්න කල්පනාවක් ඇති කර ගන්න ඕනේ. අනික තරහ නැතිව හිත ඇති කර ගන්න ඕනේ. අව්‍යාපාද කල්පනාව කියනවා. අනික අවිහිංසා කල්පනා. හිංසා කරන්නේ නැති හිත ඇති කර ගන්න ඕනේ. ඊළඟට අපිට කතා කරන්න ඕනේ ජීවත් වෙනකොට. ඒ කතා කරනකොට සම්මා වාචා කියන හොඳ වචන කතා කරන්න ඕනේ. බොරු කියන්නේ නැතුව ඉන්න ඕනේ. කීලම් කියන්නේ නැතුව ඉන්න ඕනේ. තව කෙනෙක් දැන් මේක කිව්වොත් අනිත් එක්කනත් එක්ක වයින් බස්සේ තරහ ගනී කියලා හිතෙනවනේ. මේ වචන නොකිය ඉන්න ඕනේ. මේකෙන් අනිත් එක්කන රැවටිනවා කියලා හිතුවොත් ඒ බොරුව නොකියන්න ඕනේ. මේකෙන් අනිත් එක්කනගේ හිත රිදී කියලා හිතෙනවනේ. ඒ වචන නොකිය ඉන්න. එහෙම පුළුවන් නොකිය ඉන්න. සමහරව හිත රිදෙන වචනම කිය. ඊතර දුර වෙන පොය පිටින් නැද්ද බයින් බස්සින් ඔක්කොම හිත රිදෙන වචන. ඒතකොට ආර්ය අෂ්ටාංග මාර්ගෙ නෙමෙයි යන්නේ. ඒතකොට සැනසීමේ මාර්ගෙ නෙමෙයි යන්නේ. නමුත් හිතට හිතෙන ඒවා කරනවා. කරලා අමාරු තත්යකට හිත පමුණවා ගන්නවා. නිසා කෙනෙකුට මේකෙන් හිත රිදෙයි වගේ හිතෙනවනේ ඒ වචන නොකියන්නේ. ඒවට කියන්නේ පරුස වචන කියලා. රළු වචන. එහෙම නොකියන්න. ඊළඟ සමහරව ඒවා කියන්නේ නැති වුණා හිස් වචන දොඩ ඉන්නවා. නිකන් දේවල් ඔහි කතා කර ඉන්නවා. කාලේ මිඩංගු කරන්නේ සමහරු. ඒක නිකම්ම කතාවකට වැටෙනවා. ඒව නොකිය ඉන්නවා. ඒවට කියන්නේ සම්පප්පලාප කියලා හිස් වචන කියලා. ඒ කියන්නේ එයාට ප්‍රයෝජන නැහැ කාට ප්‍රයෝජනත් නැහැ. නිසා මේ වචන නොකිය. දැන් එතකොට මොකවන්ම නොකිය හිටියත් හරි. එතකොට
යහපත් වූ තැනකට වැටෙනවා. නමුත් කතා කරන්න ඕන වෙනකොට ඔය වගේ බේරලා කතා කරනවා. ඒතකොට ඒවා සම්මා වාචා කියලා කියනවා. ඊළඟට සම්මා කම්මන්ත කියලා එකක් තියෙනවා. යහපත් වූ ක්‍රියාවන්. පොත්පත්වල ලියලා තියෙන යහපත් වූ කර්මාන්ත කියලා එහෙම කර්මාන්තයක් නෙමෙයි මේක යහපත් වූ ක්‍රියා. කියන්නේ සතුන් මරන්නේ නැතුව ජීවත් වෙන. හොරකම් කරන්නේ නැතුව ජීවත් වෙන නේවා. පස්පව් තියෙන. ඒ පව් වලින් වැළකීලා ඉන්න. ඒකට කියන්නේ සම්මා කම්මන්ත කියලා. ඒතකොට හොඳ ක්‍රියාවන් වෙනවා. ඊළඟ සම්මා ආජීව. තමුන්ගේ ජීවත් වෙන්නේ නැත්තම් තමුන් ධනෙ උපයන්නේ කොයි ආකාරයෙන්ද කියලා බලලා ඒක හොඳ ආකාරයකට හසුරුවා ගන්න. දැන් සමහර ඉන්නවා විස මත්පැන් එතකොට විස ආයුධ බෝම්බ අරවා මේවා හිතා විකුණන මිනිස්සු රටවල් හිටන් තියෙන නිසා එහෙම වෙනදාමක් නැති හොඳ තමුගේ ජීවත් වෙන ක්‍රමය යහපත්ද කියලා බලලා එහෙම වෘත්තියක් තෝරගන්න. වෘත්ති කරන්න ඕනේ නේ. ගියයි පැවිදි අය නම් යහපත් වූ ජීවන ප්‍රතිපදාවක් ගෙනියනවාද කියලා බලන්න. ආන් ඒක සම්මා ආජීව කියලා කියනවා. දැන් මේ මොකද්ද මේ හොයන්න යන්නේ? මේ සැලසීම හොයන්න මේ පාරක් කියන්නේ. පාරක යන්නේ. ඒකට කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය. අංග 8ක් තියෙන මාර්ගයක් ඒක. ඒ මාර්ගයේ නොයා ඕනෑම බෞද්ධයෙක් හිටියොත් ඒ හැම බෞද්ධයාටම සැනසීමක් ලැබෙන්නේ නැහැ. හේතුව මේ මාර්ගයක් කියනවා නම් බුදුහාමුදුරුවෝ බුදු ඇසින් හොයාගෙන මාර්ගයක් වෙන්නේ නැවුණා. මේ මාර්ගය නොයා නිකම් බෞද්ධ ධර්මී දැනීමක් කොහෙන් ලැබෙයිද? ඒ නිසා කිසියම් දෙයක් කිසියම් තැනකට යන්න දැන් අනුරාධපුරයට යන්න පාරක් තියෙනවා. ඒකට ඒක යන්න ඕනේ. ඒකට අනුරාධපුරයට යන්න පුළුවන්. ඒ වගේ ඕනෑම දෙයක් කරන්න කිසියම් මාර්ගයක් තියෙනවා. ඒකට මේ මාර්ගයට අවතීර්ණ වුණාම ඒකේ ඒ පාරේ යවිනවා. ඒකට අවසානයේ දක්වා ගියාපම සැනසීම ලැබෙනවා. දැන් මේක හොඳ ජීවන පැවැත්මක් ගෙනියන්න ඕනේ. ඊළඟට වෑයමක් කරන්නත් ඕනේ. දැන් නිකන් ඉඳලා බෑ හිතන. මොකක්ද සම්මා වායාම. මොකද්ද? අපි නොලබපු අවබෝධ නොකර දහම් තියෙනවා. ඒව අවබෝධ කරගන්න කියලා මහන්සි ගන්න ඕනේ. අපි නොයේ දුර්වලකම් හිත තුල තියෙන ඕන කෙනෙක්ගේ තියෙනවා. ඒව අහක් කරගන්න වෑයම් කරන්න ඕනේ. ওই දෙක කළොත් අපි වෑයමක් යනවා ඉස්සරහට. ඒතර හිතට ඇවිල්ලා තියෙනවා නම් කෝපාදී දේවල් නොයේ දුර්වලකම් හිතට ඇවිල්ලා තියෙන ඒව අහක් කරගන්න වෑයම් කරන්න ඕනේ. හිතට ලැබිච්ච නැති දේවල් තියෙනවා හොඳ දේවල් තව ඉස්සරහට එන්න පුළුවන්. ඒකට ඒව ලබා ගන්න වෑයම් කරන්න ඕනේ. ඒතකොට ඕවා හොඳ වෑයමක්. ඒතකොට හිතට සැනසීමක් ලබා ගන්න පුළුවන්. ඊළඟට සම්මා සති හොඳ සිහියක් තියෙන්න ඕන. හොඳ වැඩ කරන්න හොඳ සතියක් තියෙන්න, ස්මෘතියක් තියෙන්න ඕන. යහපත් වූ සිහියක් තියෙන්න ඕන. භාවනා කියලා එහෙම කියන්නේ ඒවට. කියන්නේ හිත දහස අතේ යනවනේ. ඒක හොඳ තැනක තියාගන්න ඕන. දැන් අපි තුමුකෝ මාලයක්, මැණිකක් වටිනා දෙයක් නිකම්ම බිම දාලා තියන්නේ නැහනේ. ඒක නිසි තැන තියනවා. ආරක්ෂා සහිත තැනක තියෙනවා. ඒ වගේ අපි සිහිය කොයිද තියන්නේ? සිහිය තියන්න තැනක් නැහැ මිනිස්සුන්ට. ඒ නිසා සිහිය හොඳට තියාගන්න ඕනේ. ඒකට කර්මස්ථානයක් කියනවා. කමඨහනක් කියනවා. හොඳ තැනක තියෙන. දැන් අපිට බුදු ගුණ හිතනවා. ඒතකොට හොඳ තැනක හිතලා තියලා තියෙනවා. එදා හිත ඉබාගාති දසති යනවා. නිසා හිත හොඳ තැනක තියන්න කියන. ඒකට තමයි කර්මස්ථාන. ඒකට තමයි භාවනා කියලා එහෙම කියන්නේ. කකුල් දෙක නමාගෙන අත් දෙක තියාන ඇස් පියාගෙන ඉන්න වැඩක්ම නෙමෙයි මේ හිත බස් එක්ක යනකොට නත් හොඳ අරමුණක තියාගෙන ඉන්න. ඉතින් නරක වෙන්න විදියක් නැහැ නේද? ඒක බෞද්ධයිට විතර නෙවෙයි ඕනෑම මිනිහෙක් හොඳ අදහසක් හිතේ තියාගෙන යනවනම් ඒක හොඳ කටයුත්තක් හොඳ දෙයක් එයාට ලැබෙනවා. ඒකට තමයි පින් කියලා කියන්නේ. එතකොට ඒකට කියන සම්මා සති කියලා. හිත තියාගන්න පුළුවන් විදි වගේක් බුදුහාමුදුරු දේශනා කරනවා. මේ කය ගැන හිතලා තියන්න පුළුවන්. කය අනුව බලන්න පුළුවන්. ඒකට කියනවා කායානුපස්සනා කියලා. අනුපස්සනා කියන්නේ බලන. ශරීරයේ කැක්කුම් වේදනා ආදී තියෙනවා. ඒව ගැනත් හිත තියන්න පුළුවන්. බැලුමට නම් මේ ඒක මොකක්ද කියලා හිතෙනවා. මේ වේදනා තුල හිත තියා ගැනීම වේදනානුපස්සනා කියලා කියන එක භාවනාව. හිතවිලි එනවා අපිට මේ හිතවිලි එනවා. අතීත අනාගත නොවේදවා. ඒ හිතට ආවෙක අඳුනා ගන්න. ඒවට කියනවා චිත්තානුපස්සනා කියලා. ඒ වගේම නොවේ දහම් තියෙනවා. ධර්ම කියලා මම දැන් මොනවද ඉස්සෙල්ලා කලින් කිව්වා. ඒක බණම නෙවෙයි ධර්ම කියන්නේ මේ ස්වභාවයනේ ස්වභාව ධර්ම ගැන හිතනවා.
ඒතකොට ඒවට කියන ධම්මානුපස්සනා කියලා. ඒතකොට කාය ගැන හිතීම කායානුපස්සනා, වේදනා ගැන හිතීම වේදනානුපස්සනා, හිත ගැන හිතීම චිත්තානුපස්සනා, ධම්ම ගැන හිතීම ධම්මානුපස්සනා. මේ හතරේ හිත තියාගන්න කියලා කිව්වා. ඒවල කියන සතර සතිපට්ඨාන කියලා. සති කියන්නේ සිහිය. සිහිය පිහිටවන හොඳ ක්‍රම හතරක්. ඇයි මේ හිත පිහිටවන්නේ? දැන් අපි මූලික අරමුණ දුකෙන් නිදහස් වෙලා සැනසීමේ මානසික සාමයේ සුවයකින් ඉන්න අනාගතේ. ඒක කරන්න. ඒතකොට සිහියත් හොඳ තැනක තීතිය යන්න. ඒක තිබ්බ ගමන් එතනම තියෙන්නේ නැහැ. ඒක පුරුදු කරන්න ඕන. ඒ නිසා භාවනා කියන්නේ වඩල පුරුදු වැඩිම කියන පුරුදු කරන්න. ඒක හොඳ දෙයක් එකපාරට හැදින්නේ. දැන් ගහක් හදපු ගමන් ඇටයක් පැල කරපුවම ගස් ලොකු වෙලා කොළ එල්ල පළ දරන්නේ නැහනේ. ඒක හිමින් හැදෙන. ඒ නිසා හිතක් එක තැනක තිබ්බට එක තැන තියෙන්නේ දුවනවා දසාති. හිමින් පුරුදු කරන. ඒකට ඒකට කියන සම්මා සති කියලා. හොඳ සිහියක් තියෙනවා. ඉතින් ඒක වැඩ කටයුතු දැන් අපිට වාහනයක් කෙලවගෙන යනවා. ඉතින්දිත් සතිපට්ඨානයට අනුව කරන්න පුළුවන්. හරි? ඒ කටයුත්ත දැන් කරන දේ හොඳට අවබෝධයෙන් කරන. එතකොට අනුතුරු වෙනවත් අඩුයි. සමහර කරන දේ අවබෝධයක් නැතුව කිරීමෙන් තමයි වෙන කල්පනා වෙන දෙයක් කරන්න පිහියෙන් වැඩ කරනවා, ආයුධයකින් වැඩ කරනවා, වෙන කල්පනා එකකින් අත කැපෙනවා. ඉතින් මේ දේවල් මේ ඇවිදගෙන යනකොට වෙන කල්පනා යනවා, පාය හැප්පෙනවා. ඉතින් මේවා අසිහියෙන් කරන දේවල්. කුඩේ තිබ්බ දැන මතක නැහැ. ඉතින් මේ දේවල් මනුෂ්‍යයාට වෙන නිසා සිහියෙන් කරන එක සතිපට්ඨාන. නැත්නම් සතිපට්ඨාන කියන එක මේ පන්සලේ ආරණ්‍යයේ තියෙන ගන්නේ මේ සිහියෙන් ඕන තැනක ඉන්න එක උගන්වනවා. වතුර ටිකක් බොනකොට, කෑම ටිකක් කනකොට, ගෘහණියක් නම් කුස්සිය වැඩ කටයුතු කරන සිහියෙන් ඒදී කරනවා. ඒක භාවනාවකුත් වෙනවා වැඩිත් කිරිනවා. ඊට පස්සේ එතකොට හිත හොඳ තැම්පත් ගතියකටපත් වෙනවා. ඒකට කියන සම්මා සමාධි කියලා. හිතේ තැම්පත්කමක් ඇති වෙනවා. දැන් තැම්පත් නැත්නම් අසහනකාරී තත්ත්වයක් ඇති වෙන්නේ. දැන් බලන්න දැන් අටම් මං කිව්වා. බුදුහාඳුරු දේශනා කරේ. බුදුහාඳුරු දේශනා කරා මේ අට කොහේ හරි තියෙනවනම් මොන ආගමිකයෙක් ගාව තියෙනවනම් එහෙමත් කිව්වා. වෙන සමයන් වල වෙන ආගම වල මේ අට තියෙනවනම් ඒ ඔකොටම නිවන් ලැබෙනවත් කිව්වා. එතකොට දැන් බෞද්ධ අබෞද්ධ කතාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. එතකොට මේ අෂ්ටාංග ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙනවද නැද්ද කියන කරුණ මත. කොහේ හරි මේක තියෙනවා නම් ඒ හැම දිනාටම සැනසීම ලැබෙනවා කියලා තමයි බුදුහාමුදුරේ දේශනා කළේ. ඒතකොට එහෙමනම් අපි සැනසීම කියන එක ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීම. ඇයි එහෙම කරන්නේ? මේ සංස්කාර ධර්ම වල විපතක් කරදරයක් තියෙන නිසා. දුකක් තියෙන නිසා. සංස්කාර ධර්ම වලින් නිදහස් වූ අසංකාර ධර්මයක් හඳුනා ගන්න කියන්නේ ඒකයි. ඒකට තමයි නිවන කියලා කියන්නේ. නමුත් නිවන කිව්වම මිනිස්සු ටිකක් අදිමදි කරනවා, පස්ස ගන්නවා. මේක මේ මරුණට පස්සේ යන තැනක් වගේ පේනවා. ඊවම නිකන් සංකල්ප ඒවා මිනිස්සු වර්ධවලා ගත්ත දේවල්. නැත්තම් මේ දුක් වගේ අපිට පේන දුකෙන් නිදහස් මානසික තත්ත්වයක් හදන්න පුළුවන්. ඒක තමයි නිවනක් කියලා කියන්නේ. ඒ නිවනක් අදාදම ලබන්න කියන කල්පනාව අපි විශේෂයෙන් ඇති කරගත යුතු වෙනවා. එසා නිවන් සැපක් නැත්තම් සැනසීමක් අපි උපදවා ගන්න ඕනේ. දැන් අර අපි කලින් සඳහන් කරා මේ මිය පරලෝකීය ඥාතීන්ට පිම්පිනිසිකල. දැන් බලන්න මේ ඥාතීන් මේ පරලෝක ගියාට පස්සේ දැන් ආයෙත් ඉපදිලා ඉන්න ඕනේ ධර්මානුකූලව කියනවනේ. එතකොට මේ ඉපදී ඔය යනවා. ඒක තමයි අපි කිව්වේ. උපතක් තියෙන සංස්කාරවල නැතිවීමක් තියෙනවා. ආයෙත් උපතක් තියෙනවා නැතිවීමක් තියෙනවා. එතකොට දැන් මේක හොඳද? එතකොට අවිනිශ්චිත ගමනක් ඒක. ඉතින් ඒ ගමනේම යනවාද? එහෙම නැත්තම් මේ ගමන කෙලවර කරනවාද? ඒ කෙලවර කරපුවා නිවනක් ලැබෙනවා. දුකින් නිදහස් වෙනවාද කියන කරුණ අප තෝරාගත යුතු වෙනවා. ඒ නිසා අපි කල්පනා කරගන්න ඕනේ අප විසින් මේ බුදුහාමුදුරු දේශනා කර දහම අපි සැකෙමින් ඉතා සරලව කරුණු පැහැදිලි කරේ. මේ සංස්කාර ධර්ම වල තියෙන දෝෂය සහ සංස්කාර ධර්ම කියන්නේ මොනවද කියලා, සංස්කාර ධර්ම දුක් නම් කරදර නම් සංස්කාර වලින් තොර ඒ වගේම විමුක්ත නිවනක් ගැන, සැනසීමක් ගැන, විමුක්තියක් ගැන කිව්වා, සාමයක් ගැන, සහනයක් ගැන කිව්වා. ඒ සහනේ ළඟා කරගත හැකි මාර්ගය. එතකොට දෙකයි තියෙන්නේ. දුක තියෙනවා, දුකෙන් නිදහස් වීම තියෙනවා. එතකොට ඒක අපි විසින් හඳුනාගෙන කටයුතු කරොත් අපිට මේ ජීවිතය තුළ සැනසිලිදායක ආකාරයෙන් ජීවිතය ගත කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකයි බුදුදහම උගන්වන්නේත්, ඒකයි බුදුදහම අවබෝධ කරගන්නට කියලා කියන්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම කල්පනාවට ගන්න ඕනේ
මේ කාලය තුල අපි ජීවත් වෙන කාලය බලවුවොත් අතීතේ ඉඳන් බලාගෙන යනකොට ජීවිතයක් ගත කරපු ආකාරය එක එක්කෙනා එක ආකාරයනේ. තවදුරටත් මේ ආකාරය ගමන් කරන අතර අපි විසින් වැරදිච්ච නැත්නම් හිත විසින් වරද්දවා ගත්ත දේවල් නිදහස් කරලා වැරදි හරි ගස්සාගෙන හිත තුලින් නිවැරදි මාර්ගයේ ගමන් කරලා මේ සියලුම දුක් වලින් කෙලවර උතුම් වූ නිර්වාණ ශාන්තිය සැනසෙන්නයි කියලා කවුරුත් කල්පනා කර යුතුයි. ඒ නිසා මීට වඩා වැඩි දුර අපි කතා කරන්නේ. ඒ නිසා මේ හැම අතින්ම සිද්ධ කරගත් උදාාර කුසල සම්පatti විශේෂයෙන්ම ප්‍රාර්ථනා කරනවා මේ පින්වතුන් විශේෂයෙන්ම මේ කොළඹ හත රොස්මින් පෙදිසි පදිංචි පද්ම රාණි වික්‍රමරත්න මහත්මිය දූ දරුවන් විසින් අභාප්‍රාප්ත වී අද දිනට 6 වසරක් සපිරෙන බලපිටියේ පාතීගම විසූ විශ්‍රාමලත් විදුහල්පති කර්නල් මින්ඩිස් පියානන්ද සහ අභාප්‍රාප්ත වී දසවසරක් සපිරෙන පාඨශාලාචාර්යන් නිමල මින්ඩිස් ආදරණීය මෑණියන්ට සහ වික්‍රමරත්න මහතාගේ මෑණියන් පියාණන් සහ සුළු පියාණන් ඇතුළු සියලුම මිය පරලොවේ ඥාතීන්ට නිවන් සුව පිණිස කියලා සඳහන් කළා. ඒ හැම දිනාටම මේ ප්‍රාර්ථනාව සර්වපකාරයෙන්ම ඒ සියලුම දිනාට මේ පරලොවේ සියලුම දිනාට මේ පින ඒකාකාර අත්පත් වීම මේ ඥාති සංග්‍රහයක් වශයෙන් පින්පඬුරක් වශයෙන් මේ කළ සත්ක්‍රියාව නිසා ඒ සියලුම දිනාට සංසාර දුකෙන් ඈතට උතුම් වූ නිර්වාණ ශාන්තිය සැනසෙන්න හේතු වාසනා වේවා කියලා කල්පනා කරනවා. හිත්තාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. හිත්තාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. හිත්තාවතා චම්මේහි සම්බතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම පන්සිල් සමාදන් වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් පින් දීමෙන් ජනිත කුසල කර්මෙන් මේ පින්වත් හැම දිනාටමත් සීලමු ප්‍රේක්ෂකයන්ටත් සංසාර දුකින් ඈතට ලැබුණු උතුම් නිර්වාණ ශාන්තිය සැනසෙන්නපත් වේවා.